ආයුබෝවන් පුතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඔයාලගේ 8 වසරේ පස්වන පාඩම පස්වන එකකේ තියෙන්නේ ලොජික් ගේට්ස් එහෙම නැත්නම් තාර්කය ద్వාර සම්බන්ධයෙන් පටන් ගද්දිම මැසේජ් එකක් කරලා තිනවා right හරි මයික් මියුට් කරන්න කියලා තිනවා ඔව් මම හිතන කට්ටිය මියුට් තමයි ඉන්නේ ගැටලුවක් නැහැ right ඔව් කට්ටිය මියුට් ඉන්නේ කරන්න නෑ අවසරයක් කට්ටියම ඔව් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අත උස්සලා අහන්න පුළුවන් නැත්නම් මයික් ඔන් කරලා අහන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ අහන්න මොකද අපි විශ්වාස කරනවා ඔයා පන්තියෙන්නේ නැත්නම් මේ අමතර පන්තියකට සහභාගී වෙන්නේ මේ ගැටලුවක් නැත්නම් මේ අපේ විෂය සම්බන්ධයෙන් ගැටලු තියෙන නිසා නැත්නම් ඒකේ දැනගන්න දේවල් තියෙන නිසා ඒක ටිකක් ඇත්තම කට්ටිය කියනවා වගේ ටිකක් අමාරු විෂයක් වෙන නිසා ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට ගැටලු තියෙනවා නම් අහන්න එක්ක අත උස්සන්න නැත්නම් මට ටෙක්ස්ට් මැසේජ් එකක් ඒ කියන්නේ මේකේ chat එකට මැසේජ් එකක් දාන්න මම ඒවත් සැලකිල්ලට ගන්නවා ඒවත් සැලකිල්ලට ගනිමින් තමයි මේ පාඩම කරගෙන යන්නේ. හරි. එහෙනම් අපි ආරම්භ කරමු පාඩම. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ බලගේ පස්වන එකකේ තියෙන්නේ තාර්කික ద్వාර සම්බන්ධයෙන්. තාර්කික ద్వාර ගැන. එහෙම නැත්නම් තේරෙන විදිහට කිව්වොත් අපි මේ කතා කරන්නේ ලොජික් ගේට්ස් ගැන. ඇත්තම කතාව කිව්වොත් මේ ලොජික් ගේට්ස් වල නැත්නම් මේ තාර්කික ద్వාර වල අපි ප්‍රධාන කොටස් ටික සාකච්ඡා කරලා ඉවරයි. ආපු නැති හැමෝටම පොඩ්ඩක් මේක මතක් කරලා ඉන්නම් මොනවද මේ තාර්කික ద్వාර කියලා අපි සාකච්ඡා කරේ කියලා මේ දක්වා. ඒ තමයි අපි තාර්කික ద్వාර කියලා සාකච්ඡා කරමින් ඉන්නේ මූලික තාර්කික ద్వාර ආකාරයන් තුන පිළිබඳව විතරයි. ඒ කියන්නේ 8 ශ්‍රේණියේ ඔයාලගේ විෂය මාලාවට ඇතුළත් වෙන්නේ මූලික තාර්කික ద్వාර ටික විතරයි. මූලික තාර්කික ద్వාර කීයක් තියෙනවද? මූලික තාර්කික ద్వාර ඇතුළත් වෙලා තියෙනවා 3ක්. ඒ තමයි AND කියන ద్వාරය, නැත්නම් AND ගේට් කියන එක. දෙවෙනි එක තමයි O කියන ద్వාරය, O ගේට් කියන එක. තුන්වෙනි එක තමයි not කියන ద్వාරය, එහෙම නැත්නම් not ගේට් කියන එක. ඉතින් මේ තාර්කික ద్వාර තුනම පිළිබඳව අපි මේ වෙද්දි සාකච්ඡා කරලා ඉවරයි. එහෙනම් මෙතන ඉඳන් ඉදිරියට යන්න නම් මේ තාර්කික ద్వාර තුන පිළිබඳ අවබෝධයක් ඔයා සතුව තියෙන්න ඕනේ. ඒ නිසා පුංචි මතක් කිරීමක් කරන්නම් මේ මොනවද කියලා. අපි AND ద్వාරයක් ගත්තොත් අපි AND ద్వාරයක් සංකේතවත් කරන්නේ මෙන්න මේ වාගේ සංකේතයකින්. මේ තමයි AND ద్వාරයක් සංකේතවත් කරන සංකේතය. AND ద్వාරයකදී වෙන්නේ බූලියන් නැත්නම් බූලියානු ගුණනයක්. ගුණ කිරීමක් නැත්නම් බූලියානු ගුණ කිරීමක් තමයි වෙන්නේ. බූලියානු ගුණනයක්. බූලියානු ගුණනයක් තමයි මෙයා කරන්නේ. ඒ කියන්නේ ගුණ කරන එක තමයි කරන්නේ. මේ තාර්කික ద్వාරවලදී ආදාන විදියට හැමතිස්සෙම දෙන්නේ 0.1 ප්‍රතිදාන විදියටත් හැමතිස්සෙම දෙන්නේ 0.1. හරි. එහෙනම් මේ වගේ වෙන්නේ ගුණ කිරීමට ලක්වන එක. හරි. මේ තමයි AND ద్వාරය. එහෙනම් අපි මේ AND ద్వාරයට A සහ B කියලා ආදාන ලබා දුන්නොත් මෙතනින් A and B කියලා ප්‍රතිදාන බිහි කරනවා. හරි. මේ ආදාන ඔස්සේ ලබා දෙන්නේ 0 සහ 1. මෙතන ප්‍රතිදාන විදිහට අපිට ලැබෙන්නේ 0 සහ 1. ඔය තමයි AND ద్వාරය. හරි. ඊළඟට O ద్వාරයක් ගත්තොත් අපි O ద్వාරයක් සංකේතවත් කරන්නේ මම මේ කෙටියෙන් කියන්නේ මේ දක්වා සාකච්ඡා කරන ආපු කොටස මෙන්න මේ විදිහට තමයි අපි O ద్వාරයක් මේ තියෙන්නේ AND ద్వාරය AND ගේට් එක හරි මේ තියෙන්නේ O ద్వාරය O ගේට් එක O ద్వාරයකදී වෙන්නේ මේ O ద్వාරයක් තුලදී වෙන්නේ බූලියන ආකලනයක් ඒ කියන්නේ එකතු කිරීමක් මෙයා ඇතුලේ වෙන්නේ බූලිය ආකලනයක් නැත්නම් එකතු කිරීම. ඉතින් මේකේ අපි ආදාන xy කියලා ගත්තොත් ඔයාලට කැමති විචල්යක් ගන්න පුළුවන් ab pq ඕන දෙයක්. හරි. ඉතින් මේකෙදි මේ ලබා දෙන ආදාන සංඥාවන් එකතුවකට ලක්වීම තමයි සිද්ධ වෙන්නේ.
එකතු වෙලා ප්‍රතිදාන බිහි කරනවා. එහෙනම් XOY කියලා තමයි ප්‍රතිදානෙ බිහි කරන්නේ. අපි මේ කියවන්නේ XOY නැත්නම් X එකතු කිරීම Y කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි මේක කියවන්නේ XOY කියලා. හරිද? ඊළඟ තුන්වෙනි වර්ගය තමයි එහෙනම් n ద్వාරය හරි මෙන්න o ద్వාරය හරි. පැහැදිලි? එතකොට n ద్వාරයෙන් වෙනවා කියේ මොකද්ද? බූලියානු ගුණිතයක්. ඒ කියන්නේ ಗುಣ කිරීමක් තමයි වෙන්නේ. මේවා බූලියානු කියලා කියන්න හේතුව මේවා ක්‍රියාත්මක වෙන්නේ හැමතිස්සෙම බිඳුව සහ එක එක්ක. පැහැදිලි? මේවා හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ බිඳුව සහ එක සමග. ඒකයි අපි මේවා බූලියානු කියලා හඳුන්වන්නේ. හරි. එහෙනම් මෙයාගේ n ద్వාරෙදි ගුණිතයක් වෙනවා. o ద్వාරෙදි මතකනේ එකතුවක් තමයි වෙන්නේ. තව එක තාර්කික ద్వාරයක් ඉතුරු. ඒ තමයි not කියන ద్వාරය. not gate එක. okay not gate එක. ඉතින් not gate එකක් ගත්තොත් not gate එක විශේෂත්වය එක ආදානයයි එක ප්‍රතිදානයයි. එතකොට මේ n සහ o වලට දෙකයිද ආදාන තියෙන්නේ? නෑ. ඔයාගේ සිලබස් එකේ නැත්නම් අපි 8 වසර කියන මට්ටමේදී ආදාන දෙකක් එක්ක තමයි කතා කරන්නේ. හැබැයි මම අභ්‍යාස අද කරද්දී ආදාන තුනක් කියන එකම එක අවස්ථාවක් විතරක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට ඔයාගේ සිලබස් එකේ ආදාන දෙකක් තියෙන අවස්ථා තමයි අපිට උගන්වන්න කියන්නේ. හැබැයි ඔයාගේ වැඩපොත ගත්තොත් වර්ක්බුක් එක ගත්තොත් වර්ක්බුක් එකේ අවස්ථා එකකදී එක තැනකදී විතරක් ආදාන තුනක් කියන තැනක් තියෙනවා. ඒ නිසා තමයි මාත් කල්පනා කරේ මේකේ අභ්‍යාස අද දින සාකච්ඡා කරද්දී එක ගැටලුවක් නැත්නම් ගැටලු උපරිම වුණොත් දෙකක් ආදාන තුනක් කියන අවස්ථා ගන්න. එහෙනම් මතක තියාගන්න and සහ o ద్వාර ගත්තොත් අවම වශයෙන් ආදාන දෙකක් තියෙනවා. මේ දාලා තියෙන අපි අවම ගාන. අවම ගාන කියන්නේ මීට වඩා අඩු වෙන්න බෑ. අඩුම ගාන දෙකක්වත් තියෙනවා. ඒ තමයි n සහ o වල ආදාන සංඛ්‍යාව. හැබැයි not ద్వාරයක් ගත්තොත් හැමතිස්සෙම එක ආදානයයි එක ප්‍රතිදානයයි. එක ආදානයයි එක ප්‍රතිදානයයි. එතකොට ප්‍රතිදාන කොහොමද මේ n සහ o ద్వාර වල? ඒ වගේ ප්‍රතිදාන හැමතිස්සෙම එකයි. එහෙනම් පැහැදිලිද? n සහ o ద్వාර ගත්තොත් ආදාන අවම වශයෙන්වත් දෙකක් තියෙන්න ඕනේ. මේ අපි අවම ගාන තමයි දාලා තියෙන්නේ. ප්‍රතිදාන හැමතිස්සෙම එකයි. not ద్వාරයක් ගත්තොත් ආදානත් එකයි ප්‍රතිදානත් එකයි හැම විටම. හරිද? එහෙනම් not ద్వාරයකදී වෙන්නේ මොකද්ද? දැන් මෙයා නම් ගුණිතයක් කරනවා කිව්වේ බූලිය ගුණිතයක්. මෙයා බූලිය එකතුවක් නැත්නම් ආකලනයක් කරනවා කිව්වේ o ద్వාරය. එතකොට මෙයා not ద్వාරයක් බූලිය අනුපූරකයක් බවට පත් කිරීම තමයි කරන්නේ. ඉංග්‍රීසි වලින් කිව්වොත් boolean complement එකක් තමයි කරන්නේ. Okay. So for English medium students today there are three basic logic gates. So first one is AND gate. So AND gate performs boolean multiplication rule. Boolean multiplication, boolean gunitya. The O gate performs boolean addition. It performs the boolean addition function. And NOT gate performs boolean complement. boolean complement එකක් තමයි මෙයා කරන්නේ. ඒ කියන්නේ අපි ලබා දෙන ආදානයේ අනිත් පැත්ත ලබා දෙනවා ප්‍රදාන විදියට. ඒ කියන්නේ බිඳුව හෝ එකනේ ආදානය කරන්නේ. එහෙනම් බිඳුව මෙතනින් ලබා දුන්නොත් මෙයා එක තමා ප්‍රතිදානයේ විදියට බිහි කරන්නේ. එක ලබා දුන්නොත් ආදානයේ විදියට ප්‍රදානය කරන්න බිඳුව. මොකද තමයි වැඩ කරන්නේ. හරි. එතකොට අපි එකද බිඳුවද දන්නේ නැති නිසා මේක විචල්යක් මගින් නිරූපණය කරනවා. මේකේ ආදානය එහෙනම් මම p කියලා ගන්නම්. එතකොට p කියන එකේ අනුපූරක නැත්නම් කම්ප්ලිමන්ට් එක විදිහට අපි ගන්නෙ p bar. p bar මෙහෙම ලිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් p bar මෙහෙම ලිව්වත් කමක් නැහැ. ওই දෙකම අපි කියවන්නේ p bar විදිහට. p වල අනුපූරක විදිහට. එහෙනම් මේ ටික මතක තියෙන්න ඕනේ. දැන් අපි කතා කරන කොටස අභ්‍යාස ටික සඳහා සූදානම් වෙන්න. නැත්නම් ලියන්න. හරි. අපි මේ ටික සාකච්ඡා කරලා ඉවරයි. අද අලුතින් සම්බන්ධ වෙන සහ මතක නැත්නම් දන්නේ නැහැ. ඉස්කෝලේත් නැති නිසා මේවා අපිත් එක්ක කතා කරාට පස්සේ ආයෙ කතා කරන්නේ නැත්නම් දන්නේ නැහැනේ. නේද? ඒ නිසා තමයි මතක් කරගෙන ආවේ. හරි. එහෙනම් අපි යමු අභ්‍යාස කීපයකට. එක්සර්සයිස් වලට යන්නයි හදන්නේ.
ඉතින් කලින් දවසේ අපි අභ්‍යාසයක් කරලා තමයි නැවතුනේ. ඉතින් අපි තවත් අභ්‍යාසයකට යන්නයි හදන්නේ. right. අපි හිතමු මම තාර්කික පරිපත ගැනයි දැන් කතා කරන්නේ. පරිපත කියන්නේ අර කතා කරපු තාර්කික ద్వාර එකට සම්බන්ධ කරලා අපිට තාර්කික පරිපතයන් නිර්මාණය කරන්න පුළුවන්. ප්‍රමුදී අත උස්සනවා. මම හිතන්නේ ගැටලුවක්ද? ගැටලුවක් නම් අහන්න පුළුවන් පුතේ කාට හරි. මූලික තාර්කික ద్వාර තුන තමයි පැහැදිලි කරේ. ගැටලුවක් නම් අහන්නකෝ. මම ඉස්සරලා කිව්වා වගේ මේ විෂය අමාරුයි. මේකේ ගැටලු තියෙන්න පුළුවන් ඔයාලට. ඒ නිසා ගැටලු තියෙනවා නම් කිසි ගැටලුවක් නෑ. අපහසු නිසා තමයි මේ පන්තියට සම්බන්ධ වෙන්නේ. අපෙන් අහන්න පුළුවන්. මොකද ඔයා ආපු විදිහටම නම් ආපහු මෙතනින් පිට වෙලා යන්නේ මේ පන්තියෙන්. එහෙනම් මේ පන්තියට සහභාගී වෙලා වැඩක්. මම හිතනවා ගැටලුවක් නෑ මේ අත ඉස්සලා නිකන් බලන්න ඇත්තේ. හරි. එහෙනම් අපි යනවා තාර්කික පරිපත ගැන කතා කරන්න. අපි කතා කරන්න යන්නේ තාර්කික පරිපත ගැන. අපි කතා කරන්නේ තාර්කික පරිපතයන් ගැන. නැත්නම් logic circuits ගැන. logic circuit. circuits ගැන. හරි තාර්කික පරිපතයන් ගැන. මොකද තාර්කික පරිපතයක් කියලා කිව්වේ? තාර්කික පරිපතයක් කියලා කිව්වේ අපි මේ කතා කරපු තාර්කික ద్వාර එකට සම්බන්ධ කරලා හදාගත්ත එක එකටයක්. ඒ කියන්නේ තාර්කික ద్వාරවල සංකලනයක් එකතුවක්. තාර්කික ద్వාරවල එකතුවක්. මේ බලන්නකෝ. මේ තියෙන්නේ තාර්කික පරිපතයක්. මේ බලන්න. right. මෙහෙම ගමු. අපි හිතමු මේකේ ආදාන මෙයා A මෙයා B කියලා. හරිද? අපි හිතමු A විදිහට නැත්නම් මෙතනින්මම ලබා දෙනවා එක මෙතනින් ලබා දෙනවා බිඳුව. හරිද? එහෙනම් අපි හඳුනා ගන්න යන්නේ මේකෙන් B කරන ප්‍රතිදාන ගැන. හරිද? මෙයාගෙන් B කරන ප්‍රතිදාන ගැනයි අපි හඳුනා ගන්න යන්නේ. හරිද කියන්න පුළුවන් මේ ద్వාරේ මෙයා කවුද කියලා? කවුද මේ ద్వාරේ? not gate හරි. මේ තියෙන not gate. මෙයා කවුද? and gate මේ තියෙන not gate එකෙන් මොකද්ද කරන්නේ? අපි දැන් සාකච්ඡා කරා. එයා මොකද කරන්නේ? ප්‍රතිවිරුද්ධක දෙනවා අනුපූරකය ලබා දෙනවා. complement අනුපූරකය ලබා දෙනවා. බූලීය අනුපූරකයක් ලබා දෙනවා. එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. එතකොට මේ කියන and එකෙන් මොකද කරන්නේ? and එකෙන් මොකද කරන්නේ? මෙයා not gate බෝලීය ගුණනයක් කරනවා. අපි මේවට මෙතනින් ආදානයේ විදියට එකත් මෙතනින් ආදානයේ විදියට බිඳුවක් ලබා දුන්නොත් අපි බලමු අවසාන ප්‍රතිදානය. ඒ කියන්නේ මෙන්න මෙතනින් අපි හිතමු f කියලා මෙයා. f විදියට අපිට මොකද්ද ලැබෙන්නේ කියලා. හරිනේ. හරි. මෙතනින් ඕන්න දැන් යන්න පටන් ගන්නවා ඇතුළට. මම වෙන පාඩකින් ලියන්නම්. මෙතනින් ඇතුළට ගමන් කරන්න පටන් ගන්නවා බිඳුව කියන සංඥාව. එයා ඉස්සරලාම යන්නේ කවුරු වෙතද? කවුරු වෙතද යන්නේ? මෙයා කවුද? not gate වෙත. අන්න හරි. not ద్వාරය වෙත. එහෙනම් බිඳුව කියන එකේ not ద్వාරය වෙත බිඳුව ගියාම not ద్వාරයේ මොකක්ද වෙන ප්‍රතිඵලය? එක yes. When we insert the 0 into this not gate, it produces the 1. හරි. අපි බිඳුව ලබා දුන්නාම මෙයා වෙත not gate එක වෙත එයා අපිට ප්‍රතිදානය කරනවා. එක කියන සංඥා. ඔන්න දැන් මෙතෙන්ට යන්නේ එක. ඒ කියන්නේ මෙතෙන්ට යන්නේ එක. මෙතනින් එන්නේත් එක. මේ තියෙන්නේ මොකද්ද ద్వාරය? what is this gate? and द्वारे Yes, and gate. And gate එක. So it performs boolean multiplication. මෙයා කරන්නේ බූලිය ගුණනයක්. එහෙනම් එක සහ එක කියන සංඥා දෙක. So when we insert
1 and 1 within these two inputs මේ input දෙක හරහා 1 සහ 1 ලබා දුන්නාම මෙයා මොකද්ද අපිට ලබා දෙන්නේ අවසානයේ? මෙතනින් එන්නේ මොකද්ද? 1 Yes, very good. මෙතනින් 1 තමයි ලබා දීම කරන්නේ. එහෙනම් මම මේ නිල් පාටින් අඳපුවා ටික මකන්නම්. එහෙනම් පුතේ අවසාන ප්‍රතිඵලයේ විදිහට මෙයා අපිට දී කරනවා 1 කියන සංඥා. කොහොමයි එන්නේ? පැහැදිලිද? හරි. ලියා ගමු අභ්‍යාසවල එදා අපි එක අභ්‍යාසයක් ලිව්වා දෙවැනි අභ්‍යාසය. නෝට් එකේ දෙවැනි අභ්‍යාසය. ලියන්න දෙවැනි අභ්‍යාසය. යන පහත තාර්කික පරිපථය සලකන්න. පහත තාර්කික පරිපථය සලකන්න. සිංහල මිඩියම් කට්ටිය අඳගමු මේක. පොඩි වෙනස්කම් කීපයක් කරනවා මෙන්න මෙහෙම මේවා දාන්න එපා. right මෙන්න මෙහෙම අඳගන්න තාර්කික පරිපථය. පහත තාර්කික පරිපථය සලකන්න කියලා මෙයා අඳගන්න. right ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ඉන්නවනම් ලියමු. ඉන්නවනේ මෙතන. පොඩක් අතොස්සම් බලන්න ඉංග්‍රීසි මීඩියම් කට්ටිය. alright ඉන්නවා. right okay let's try down exercise 2. Consider the following logic circuit. Draw this one. සර් ඔක ගන්නවා. ඔබ මේක අඳගමු. මේක අඳගන්න. සර් ඔබට පැහැදිලි නෑ ඔයා කියන එක මට කැටි කැටි ඇහෙන්නේ. ඔයා කියන එක මට පැහැදිලි නෑ. මේ ඔය තාර්කික පරිපථ කියන එක ඒක ලියන්න ඕනේ නෑ. ඒක ලියන්න එපා. මේක ලියන්න එපා. මොකද අපි අභ්‍යාස කතා කරමින් ඉන්නේ. අපි පහුගිය දවසෙත් එක අභ්‍යාසයක් ලිව්වා. කරා. මේ අපි දැන් දෙවෙනි එක තමයි කරන්නේ. හරි නේද? නෑ සර්. අභ්‍යාස දෙක කියලා පහත තාර්කික පරිපථය සලකන්න කියලා මේ පරිපථය අඳගන්න කියලායි අපි කිව්වේ. මේවා මුකුත් එපා. right finished English medium students. හරි සර්. right what about Yes, other අනිත් අය මොකද? ෆිනිෂ් සර් right හරි okay under that write down එක අර්ථේ පහලින් ලියමු සිංහල medium කට්ටිය ලියමු ඉස්සරලා. ඒ අර්ථේ පහලින් ලියන්න. ඉහත A හා B ආදානයන් සඳහා ඉහත A හා B ආදානයන් සඳහා ඉහත A හා B ආදානයන් සඳහා පිළිවෙලින් බිඳුව හා 1 පිළිවෙලින් බිඳුව හා 1 බිඳුව හා 1 ආදානය කළහොත් බිහිවන ප්‍රතිදාන හඳුනා ගන්න.
හරි අපි සාකච්ඡා කරලා තියෙන ඉතින් ඔයා උත්තරේ දන්නවා. කියන්න පුළුවන්ද? ඉහත A හා B ආදාන වෙත පිළිවෙලින් බිංදුව හා 1 ආදානය කළහොත් බිහිවන ප්‍රතිදාන හඳුනා ගන්න. At English medium students, let's try down. If we insert 0 and 1, if we insert 0 and 1, for the A and B, if we insert 0 and 1 for the A and B, inputs respectively, for the A and B inputs respectively, what is the output generated by it? What is the output generated by it? What's the output generated by it? Right. මේ බලන්න. එහෙනම් මෙතනින් බිංදුව දුන්නේ, මෙතනින් 1 දුන්නේ. මේ ඔව්. දැන් වෙනස් වෙනවා මේක. මම ඉස්සලා කියපු විදිහට මේ යන්නේ. මෙතන බිංදුව, මෙතන 1. කොහොමද එන්නේ එතකොට මෙතනින්? මෙතනින් එන්නේ කොහොමද මම වෙනස් කරලා දුන්නේ? මෙතනින් එන්නේ බිංදුව. ආයෙත් බිංදුවයි බිංදුවයි ගුණ වෙලා දැන් එන්නේ බිංදුව. මේ රූප දින ඒවා. ඔව් මයික් ඔෆ්. මයික් ඔෆ් කරගමු. එන්න පෙන්න. කවුද අලුත් සර් කියන්නේ? හරි මයික් ඔෆ් කරගමු. හරි. ඉතින් මෙතනින් අපි බිංදුව දුන්නේ මෙතනින් 1 දුන්නේ. එහෙනම් මේක නොට් එක හරහා ගියාම බිංදුව වුණා. එහෙනම් බිංදුවයි ගුණ වෙලා. දැන් ප්‍රතිදානෙ දී වෙන්නේ බිංදුව. එහෙනම් උත්තරේ වෙන්නේ ඕකේ බිංදුව. මම වෙනස් කරලා තමයි දුන්නේ ඔයාට හදන්න. හරිනේ. right. අපි යනවා තුන්වෙනි අභ්‍යාසයට. පොඩි දෙයක් ඊට කලින් කියන්න ඕනේ. ඒ තමයි දැන් ඔයා හිතනවා ඇති මේ මෙහෙම නෝට් ලියලියාද අපි දිගටම කරන්න කියලා. ඇත්තම කතාව අපි ටියුට් එකක් අනිවාර්යයෙන්ම දෙනවා. හැබැයි මේ ක්ලාස් වල දෙන්නේ නැත්තේ මේක ෆ්‍රී ක්ලාස් එකක් වෙන නිසා. ඉතින් අපි අපේ ශ්‍රමයක් දීලා අපේ කාලයක් දීලා ආයෙ ටියුට් එකකුත් නොමිලේ දෙන්න විදියක් නැහැ. ඒ නිසා ටියුට් එකක් දෙන්නේ නැත්තේ මේක ෆ්‍රී ක්ලාස් එක නිසා අපි පාඩ මතක ඇති කිව්වා පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා කියලා. අපි අතන පේපර් ක්ලාස් එක පටන් ගන්නවා බොහෝ විට එන සතියේ කවද්ද කියන එක මම මේ එන බ්‍රහස්පතින්දා ක්ලාස් එකේදී කියන්නම්. අපේ එන බ්‍රහස්පතින්දා ක්ලාස් තියෙනවා මේ වගේම රෑ 9 10 හරි 9 ඉඳන් 10 වෙනකම් 9 ඉඳන් 10 වෙනකම් රෑ ක්ලාස් එකක් තියෙනවා එන බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ 10යි බ්‍රහස්පතින්දා කියන්නේ දිනේ ඉන්නේ 21 10යි 21 වෙනිදා. මෙදාට හරියටම කියන්නම් පේපර් ක්ලාස් එක පටන් ගන්න හරිම දවස අපි ඒකට හැබැයි සුළු මුදලක් අය කරනවා. ඒ පේපර්ස් ඔයාලට ලබා දෙන්න සහ ඒ පේපර් නැවත අපි ගෙන්නගෙන බලලා ඔයාලට ලකුණු දෙන්න. මොකද ඔයා බලගත්තොත් පේපර් ලියපුම නැති අවුරුද්දක් තමයි මේ ගත කරේ. නිසා පේපර්ස් ලියලම නැතුව ඇති, ගිය අවුරුද්දේ ලියලත් නැතුව ඇති. පේපර් එකක් අහන්නේ කොහොමද කියලාවත් දන්නේ නැතුව ඇති ICT වල. ඒ නිසා අපි ඔයාලට පේපර්ස් මගින් මුළු විෂය නිර්දේශයම එන මාසය තුල ආවරණය කරන්න ලොකු වැඩපිළිවෙලක් කරනවා. අපි ඔන්ලයින් පේපර්ස් ලියනවා. අපි පේපර්ස් වලට තැපෑලෙන් එවලා ඒ පේපර්ස් වලට උත්තර අරගෙන ඒවා අපි බලලා නැවත ඒවා ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඒ වගේම අපි එන සතියේ බොහෝ විට ආරම්භ කරනවා ටෙලිග්‍රෑම් channel එකක්. ඒ channel එකේ හැමදාම ප්‍රශ්න 10ක් අපි දානවා. අන්න ලොකු වැඩපිළිවෙලක් කරනවා. ප්‍රශ්න හරහා ඔයාලගේ සිලබස් එක මේ මාසයක් ඇතුළත අවසන් කරන්න. ඒ කියන්නේ නොවැම්බර් මාසය තුල අපි සම්පූර්ණ සිලබස් එක ආවරණය කරලා දෙන්න උත්සාහ කරනවා. ඒක අනිවාර්යෙන් කරනවා. හරිනේ. හේතුව අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසයේදී 9 වසර පටන් ගන්න. අපි 9 වසර පටන් ගන්නවා මේ 2021 දෙසැම්බර්. හරිනේ. දෙසැම්බර් වල. හරිනේ. ඒ සඳහා අවශ්‍ය
සූදානම තමයි මේ කරන්නේ. ඔයා එතෙන්ට සූදානම් කරලා තියෙනවා 9 වසරට. ඉතින් නිකම්ම ඉඳලා එතෙන්ට ගියාම 9 වසර ටික කරගන්න බෑ. මේවා එකට එකක් සම්බන්ධයි. මේ පාඩම් එකට එකක් සම්බන්ධයි. දැන් උදාහරණයක් විදිහට මේ අපි කතා කරන තාර්කික ద్వාර පාඩම 10 වසරේ එහෙම් පිටින්ම මීටත් වඩා ගොඩක් ඇඩ්වාන්ස් විදියට. ගොඩක් සංකීර්ණ විදියට තියෙනවා. ඉතින් ඒ නිසා මේ දැනුම ඉතා වැදගත්. එතකොට ඔයා 8 වසරේ දැනුම නැතුව 9 වසරට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉතින් තියරි විතරක් තිබිලා හරියන්නේ නැහැ. අපි පේපර්ස් ලියලා ප්‍රශ්න පත්‍ර වලට ලියලා ඒ පුහුණුව අරගෙන තියෙන්න ඕනේ. ඒ පන්නරය අරන් තියෙන්න ඕනේ. ඒක හරි වැදගත්. ඒ නිසා ඒ පන්නරය ලබා දෙන්න, ඒ පන්නරය හරහා මුළු සිලබස් එකම කවර් කරලා දෙන්න. අපි එන සතියේ සිට සියල්ල ආරම්භ කරනවා. ඒ හරහා 9 වසරට ආව සූදානම් කරනවා. ඒ නිසා එන සතියේ මම විස්තර කියන්නම් කොහොමද මේ ක්ලාස් එක වෙන්නේ කියලා. අපි ඒකට නම් සුළු මුදලක් අය කරනවා. රුපියල් 450ක මුදලක්. හරි. ඒ අර සියල්ලම සඳහා ඔන්ලයින් පේපර්ස් සඳහා දවසකට ප්‍රශ්න 10 ගානේ අපි ලියනවා. ඒ සඳහා එතනින් ගියාම පේපර්ස් වලට ගෙදරට එවනවා. ඒ පේපර්ස් ලියලා අපි නැවත ගෙන්න ගන්නවා. ඒවා බලලා අපි නැවත ලකුණුත් එක්ක එවනවා. ඒවා මෙතනදී සාකච්ඡා කරනවා. ඒ සියල්ල සඳහා ඒ දැවැන්ත වැඩපිළිවෙල සඳහා අපි 450ක මුදලක් අය කරනවා. ඉතින් ඒක මම හිතන්නේ කරන වැඩ ප්‍රමාණයත් එක්ක බලද්දී ඉතා සුළු මුදලක්. මම හිතන්නේ මම ෆිසිකල් ක්ලාස් එකකට සාමාන්‍ය ක්ලාස් එකකට ගියත් දැන් ඊට වඩා ගොඩක් ගණන් මේ වගේ ඩබල් යන සයිස් ඊටත් වැඩි සමහර ලාවට. ඉතින් ඒ නිසා අපි ලොකු පිරිසක් එකතු කරගෙන අඩු මුදලකට ඔයාලට කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. හරිද? ඒ නිසා ඔයා දන්නේ යාළුවෝ දැනුවත් කරන්න, අපේ ෆ්‍රී ක්ලාස් එක ගැන යාළුවට කියන්න, අපේ මේ හැම දෙයක් එක්කම ජොයින් වෙන්න කියන්න. ඒ හරහා 8 වසර ආවරණය කරගන්න කියන්න. අපි 8 වසර මාසෙන් ආවරණය කරනවා අනිවාර්යයෙන්. හරිනේ? හරි යනවා එහෙනම් තුන්වෙනි අභ්‍යාසයට. යන්න තුන්වෙනි අභ්‍යාසයට. right යන්න අභ්‍යාස 3 මම මේක කරන්නේ ඉස්සරලා ඔයාලට කරන්න දෙනවා. ඊට පස්සේ මම කරනවා. යන්න සිංහල මීඩියම් කට්ටිය ලියමු. පහත තාර්කික පරිපථය සලකන්න. පහත තාර්කික පරිපථය සලකන්න. පහත තාර්කික පරිපථය සලකන්න. පහත තාර්කික පරිපථය සලකන්න. සේ දැනන්න ඕනේද? ඔබ දැනගන්න මේක. right English medium කට්ටිය ලියමු. Consider the following flowchart. Consider the following logic circuit. Consider the following logic circuit. Consider the following logic circuit. මම මේ දැන් අදින එක ලියන්න එපා. මම මේ ලියන එක ලියන්න එපා දැන්. මේ සර්කිට් එක විතරක් යන ගමු. chat එකක් තියෙනවා බලමු. ඔව් අහනවා කෙනෙක් net මහනවා. සර් 9:45 ඉඳන් 10:45 වෙනකම් කරන්න බැයිද කියලා. බැයි වෙලා වැඩි නේද? මට අර ආයතනෙත් කිව්වා මේ මං කිව්වා අපි DOS කියලා නැත්නම් Department of Studies කියලා ආයතනයක් එක්ක කටයුතු කරන්නේ. ඉතින් DOS එකෙනුත් කිව්වා මේ සර් මේ වෙලාවත් නම් වැඩි වාගේ සමහර අම්මලා කියනවා අපේ ළමයි නිදා ගන්නවා කියලා කිව්වා. හරිනේ. එතන call center එකෙන් මේ කිව්වා එතන call center එකක් තියෙනවා. එයාලා ආයතනයක් වෙනම ඒකේ මොබිටෙල් ලගේ ඩයලොග් ලගේ වගේ වෙනම call center එකක් තියෙනවා. ඉතින් එතන අම්මලා කියනවලු මේ අපේ ළමයි නිදා ගන්නවා සර් 9 විතර වෙද්දි කියලා. ඉතින් දැන් 9:10 කියන වෙලාවත් වැඩි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පේපර් ක්ලාස් එක අපි ඊට කලින් අනිවාර්යෙන් දානවා. පේපර් ක්ලාස් එක අපි 7:00
7:00 9 වගේ පැයකමාරක් වගේ දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කවද්ද එවුවා? කවද්ද තියෙන්නේ? කොහොමද ගෙවීම් කරන්නේ? ඒ සියලු විස්තර එන බ්‍රහස්පතින්දා කියනවා ක්ලාස් එකේදී. බ්‍රහස්පතින්දා 9 10 ක්ලාස් එක. හරිනේ. ඔව් 9 හොඳයි කියලා ආදිත්‍ය දාලා තියෙනවා මැසේජ් එක. බලමු ආදිත්‍ය. මම කියන්නේ 9 හොඳයි. හැබැයි පේපර් ක්ලාස් එක අපි චුට්ටක් කලින් පටන් ගමු. හරි. ඇඳගත්තද? ෆිනිෂ්. ඉවරයිද පුතේ? ඔව් සර්. හරි. ඔව්. මේ බලන්නකෝ. මම මේකට ට්‍රුත් ටේබල් එක නැත්තම් සත්‍යතාව වගුවම ඉඳයි හදන්නේ. මේ සඳහා සත්‍යතාව වගුව නැත්තම් ට්‍රුත් ටේබල් එකකින් ඉඳයි හදන්නේ. මතකද සත්‍යතාව වගුව කියලා එකක් අපි කතා කරා? ඔව් සර්. නැත්තම් මේ කියන්නේ ට්‍රුත් ටේබල් එක. හරි. මේ බලන්නකෝ. මෙතනින් ඇතුළත් වෙන්නේ P, මෙතනින් ඇතුළත් වෙන්නේ Q. එහෙනම් මෙන්න P, මෙන්න Q. හරිද? මෙතන හැදෙන්නේ මොකද්ද? මෙතන හැදෙන්නේ P ඇතුළට එළියට P ඇතුළට එළියට එන්නේ මොකද්ද? P වල අනුපූරකේ P bar. මතකනේ P bar? P bar. හරිද? එහෙනම් මෙතනින් ඇතුළට යන්නේ P bar. මෙතනින් ඇතුළට යන්නේ P bar නේ. මෙතනින් ඇතුළට යන්නේ මොකද්ද? Q. very good. හරිනේ. මෙතනින් එහෙනම් P bar ඇතුළට යනවා. අතකයිනේ. මෙතනින් ඇතුළට යනවා P bar. මෙතනින් ඇතුළට යනවා Q. එහෙනම් මෙතන ඇතුළේදී මොකද්ද වෙන්නේ? මොකද්ද මේ ගේට් එක? මේ ద్వාරය මොකද්ද? O gate. O gate එකක් වෙන්නේ. Boolean addition. Boolean addition. Yes, it's perform the Boolean addition. Okay. So it's O gate, it performs Boolean addition. මේ තියෙන්නේ O gate එක මෙයා බූලිය ආකලනයක් එකතු කිරීමක් තමයි කරන්නේ. මතකයිනේ. එහෙනම් ඒ දෙන්නා එකතු වෙලා මෙතනින් එළියට එනවා. මෙන්න මෙතනින් එළියට එනවා. පැහැදිලි? කවුරුද එකතු වෙන්නේ? P bar සහ Q කියන දෙන්න. හරිද? හරිනේ? P ඇතුළට ගියා, Q ඇතුළට ගියා. P Q ඊට පස්සේ P bar හැදුනා. ඊට පස්සේ P bar එකතු වුණා Qත් එක්ක. ඊළඟට මෙතන එනවා. මොකද වෙන්නේ? මේ එන අවුට්පුට් එකේ මෙතන P bar OQ නේ ආවේ. එයාගේ ප්‍රතිදානය, ඒ කියන්නේ එයාගේ අනුපූරකේ P bar OQ වල bar එක. තේරුණාද? කොහොම තමයි එන්නේ. හරිනේ. මම මේ නිකන් සත්‍යතාව වගුව ඇන්දේ. මේකට සත්‍යතාව වගුව ඇන්දොත් මෙහෙම තමයි එන්නේ පුතේ. පැහැදිලි නේද? පැහැදිලි නේද? ඔව් සර්. ගැටලු තියෙන කවුරුත් ඉන්නවද? ඔන්න මම ආයෙත් පැහැදිලි කරන්නම්. මේ බලන්න. මෙතනින් යනවා P, මෙතනින් යනවා Q. මෙතනින් එළියට එන්නේ මේ ඇතුළට යන P වල අනුපූරකය. Okay, here it insert P. So within this NOT gate, it performs Boolean complement. Complement එක තමයි කරන්නේ. එහෙනම් it produce P bar here. P bar තමයි මෙතනින් එළියට එන්නේ. මෙතනින් එතකොට යන්නේ P bar. මේ එළියට එන P bar තමයි මෙතනින් ඇතුළට යන්නේ. මෙතනින් Q යන්නේ. මෙයා O එකක් නේ. එහෙනම් එකතු වෙලා P bar OQ කියලා මෙතනින් එනවා. මෙන්න මෙතනින් එනවා. එතකොට මෙතනින් ඇතුළට යන්නේ එයා. ඒක ආපහු බා වෙලා තමයි ඒකේ අනුපූරකයේ බවට පරිවර්තනය වෙලා තමයි මෙතනින් නැවතෙන්නේ. නිසා මෙහෙම තමයි මේක ට්‍රුත් ටේබල් එක ගන්නකොට අඳින්න වෙන්නේ. මම මේක නිකන් කිව්වේ මේක වලට ට්‍රුත් ටේබල් අඳින්න නෑ. හැබැයි ඉතින් තියෙනවා මෙච්චර ලොකු සංකීර්ණව නෑ. හැබැයි මම නිකන් මතක් කරගෙන ආවේ මේ වගේ තමයි මේක එන්නේ. අපි ලොකු පන්ති වලට යද්දි ඔය වගේ ඒවත් ඇඳලා ඌව පුරවනවා. හරිනේ. එහෙනම් අපි දැනට කරන්න යන්නේ මේකට අගයන් දෙකක් ආදානය කරලා උත්තරේ බලන්න. එහෙනම් ලියන්න පහලින්. යන්න P හා Q සඳහා
P හා Q සඳහා ඔය මේ chat එකට උත්තර දානවා හරි පුතේ මේවා විදුල් හරි අදාලා තියෙනවා හරි P හා Q සඳහා පිළිවෙලින් එක හා බිඳුව පිළිවෙලින් එක හා බිඳුව ඇතුළත් කළහොත් පිළිවෙලින් එක හා බිඳුව ඇතුළත් කළහොත් බිහිවන ප්‍රතිදාන හඳුනා ගන්න. සිංහල මීඩියම් කට්ටිය කරන්න බලන්න. මම ඉංග්‍රීසි මීඩියම් කට්ටියට දෙනකම් නෝට් එක. මොකද පුතේ? මම ඇත්තටම නෝට් බලාගෙන මේ දෙන්න වට පෙන්නක මම කැමරාව දිහා කෙලින්ම බලාගෙන ඉන්නේ. කියන්නම් මේක චුට්ටක් එහාට මෙහාට වෙන්න පුළුවන් ඈ. වචනයක් දෙකක්. P හා Q සඳහා පිළිවෙලින් 0 හා 1 P හා Q සඳහා පිළිවෙලින් 0 හා 1 හරි සර්. ආදානය කරනු ලැබුවහොත් එක හා බිඳුව. sorry 1 හා බිඳුව sorry 1 හා බිඳුව ආදානය කරනු ලැබුවහොත් බිහිවන ප්‍රතිදානය හඳුනා ගන්න. හරි නේද? හරි සර්. හරි. right English medium students, let's write down what is the final output. What is the final output? What is the final output generated by the above logic circuit if we insert one and zero for the P and Q inputs respectively. ඔව් මෙතක උත්තර දාලා තියෙනවා සංඥා දාලා තියෙනවා හිමිදු දාලා තියෙනවා සෙනුවර දාලා තියෙනවා උත්තර හරි පුතේ භාවනා දාලා තියෙනවා ගොඩ කට්ටිය දාලා තියෙනවා විදුල් දාලා තියෙනවා හරි මේවා මම උත්තර කියන්නම් කට්ටිය කරන්නකෝ කරලා නැති කට්ටිය කරන්න මම උත්තර කියන්නම් තව නෙට්ම හරි ගොඩ කට්ටිය දානවා ජහැමි හරි මම නම් කියපු නැති කට්ටිය නැති මිස් වෙච්ච කට්ටිය විහංග හරි ඉතින් හොඳයි සන්තෝසයි ඔයාලා හුඟ දෙනෙක් හරියට කරනවා ඔය කෙනෙක් අහනවා sir for what we use logic circuit in day to day life right I'll explain you යහනවා මේ එදිනදා ජීවිතේ මේවා පාවිච්චි කරනවද සර් කියලා මේ මොනවද මේ උගන්වන්නේ මේවා පාවිච්චි කරනවද කියලා අහන්නේ ඔව් පාවිච්චි කරනවා කියලා දෙන්න නේද ඇත්තටම මේ මොකටද මේවා ඉගෙන ගන්න කියලා හිතනවනේ කියන්න ඇත්ත තමයිට ප්‍රශ්න නේද මේවා මේ මොකට ඉගෙන ගන්නවද මන් දන්නේ නැහැ කියලා right shall we see the answers අපි උත්තර බලමුද
Okay, let's see. Option sir. හරි අපි බලමු. මේ බලන්න. මෙතනින් බිඳුව sorry 1 සහ බිඳුවනේ දෙන්නේ. එහෙනම් මෙතනින් ඇතුළට යන්නේ මේ මොකද ගේට් එක? කවුද මේ? What is this gate? Gate. Huh? Yes. Not gate. Gate. Boolean document. Not gate. Document එකක් කරන්නේ නැත්නම් අනුපූරකයක්. එහෙනම් මෙතනින් එන්නේ මොකද්ද? Bindu. මෙතනින් ජෙනරේට් කරන්නේ බිඳුව. එහෙනම් ඇතුළට යන්නේ බිඳුව සහ බිඳුව තමයි මේ මොකද්ද මේ ගේට් එක? මෙයා වෙත. කවුද මෙයා? Okay. ඕගේ. Okay. එයා මොකද්ද කරන්නේ? ඕ ගේට් එක ඇතුළේ වෙන්නේ මොකද්ද? ඕ ගේට් එක ඇතුළේ වෙන්නේ මොකද්ද? Boolean එකතුවක්. එකතුවක්. බූලියන් ඇඩිෂන් එකක් වෙන්නේ. එහෙනම් බිඳුවයි බිඳුවයි එකතු වෙලා කීය දෙන්නේ? මෙතන කියනවා බිඳුව. බිඳුව එනවා. ඊට පස්සේ මේක අනිත් පැත්ත හැරනවා ආපහු අනුපූරකේ බිහි කරනවා මේ නොට් එක මගින් මෙයා මගින්. එහෙනම් එන්නේ කියලා මෙතනින්. එක තමයි එන්නේ. බලන්න එකයි කියලා උත්තරේ ලියපු කට්ටිය මට මැසේජ් කරලා තිබුණා හුඟ දෙනෙක් අත උස්සන් බලන්න. එකයි කියලා උත්තරේ ලියපු කට්ටිය. ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් එක කියලා ලියපු කට්ටිය අත උස්සමු. අත උස්සන් ලකුණ දාන්න. මයික් ඔෆ් කරමු කතා කරලා ඉවරලා. ඒක අපි දෙගොල්ලටම හොඳයි. නැත්තම් ඔයාලගේ ගෙදර සද්ද ජාත්‍යන්තරයට යනවා එකක්. අනිත් කට්ටියට බාධා වෙනවා තව එකක්. නේද? ගෙදර කතා කරනවා ඔක්කොම ජාත්‍යන්තරයට එකතු වෙනවා. මෙතන අත උස්සලා තියෙන ඉන්න පිරිසෙන් භාගයක් විතර. ඒ කියන්නේ තේරෙන්නේ නැද්ද අනිත් අයට? පොඩ්ඩක් කතා කරමු. මට සිලබස් එක ඉවර කරන්න නෙමෙයි ඕනේ. මට ඕනේ ඔයාට තේරෙන්න පාඩම කරන්න. අපි සිලබස් එක ඉවර කරමු වැඩියෙන් හරි දාලා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් තවත් පිරිසක් අත ඉස්සුව දැන්. මට ඔයාගේ ප්‍රතිචාර වැදගත් පුතේ. ඒ නිසා මම අහන දේවල් වලට ප්‍රතිචාර දක්වමු. මාත් එක්ක උත්තර කතා කරමු. මට තියෙන ගැටලුව අහමු මගෙන්. මෙහෙම අත උස්සන්න කිව්වම අත උස්සමු. මම කැමතිවා මේකට අපි කියන අර ඇක්ටිව්ලි පාර්ටිසිපේට් වෙනවා නැත්නම් මේ සක්‍රීයව දායක වෙනවා. ඒක හරි වැදගත්. ගැටලු මැසේජ් කරන්න, ඒක වහන්න, අත උස්සන්න. එක කියන උත්තරේ ආපු කටිය අත උස්සන්න. මට බලා ගන්න ඕනේ මෙතන කාටද තේරිලා නැත්තේ කියලා. අපි සිලබස් කවර් කරාට වැඩක් නැහැ. ළමයින්ට තේරෙන්නේ නැතුව. එනිසා තේරෙනවා නම් අත උස්සමු. මුකුත් ප්‍රතිචාර දක්වන්න නැති පිරිසක් ඉන්නවා. බෑ එහෙම බෑ. ක්ලාස් එක ෆ්‍රී වුණාට අපි මේ වගේ විනය තියාගෙන යනවා මතක ඇති මම අර එදා ඒක පුතේකට අනම්මනම් කිව්වා එයා ෂර්ට් එකක් අඳ නැතුව වීඩියෝ ඔන් කරන්න ගියා කියලා අපි විනය බලනවා ඒ වගේම ඔයා මේකෙන් දෙයක් ඉගෙනගෙන යන්න ඕනේ අපි ඒවා බලනවා මොකද වැඩක් නැහැ නේතුව ෆ්‍රී කියලා නිකාන් නමට ගිහිල්ලා ඔය ජොලියට ඇවිල්ලා යන්න එන්න එපා මේ පන්ති වලට ඉගෙන ගන්න එන්න ඒකයි වැදගත්. මෙන්න මේ කට්ටිය අත උස්සන්නේ ප්‍රමුදී ඊට පස්සේ කවුද ගැටලු නම් කියන්න පුතේ. ප්‍රමුදී ගැටලුවක්ද? තේරෙන්නේ නැද්ද මේවා? අමාරුද? නෑ එහෙනම් අත උස්සන්නේ නැත්තේ ඉතින් sir. ඈ? මදුෂිකා දර්ශනී තේරෙන්නේ නැද්ද පුතේ? මදුෂිකා දර්ශනී ඕන් දැන් අත උස්සනවා. ඉතින් බොරුවට අත උස්සනවද හොයන්නත් බෑ. දැන් බොරුවට අත උස්සන්න එපා තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන්නේ. එහෙම කරන්න එපා. තේරෙනවා නම් අත උස්සන්න. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන මම ආය පැහැදිලි කරනවා. ඒකනේ පන්තියෙන්නේ. බැරි හින්දානේ. පුළුවන් නම් පන්තියෙන්නේ නැහනේ. නේද? බැරි හින්දානේ මම පන්තියෙන්නේ. ඒතර ආපු විදිහකට නම් ආපහු මේකෙන් ලොග් අවුට් වෙන්නේ. මේ පන්තියෙන් යන්නේවා අයින් වෙලා යන්නේ. එහෙනම් පන්තියෙන් එක තේරුමක් නැහැ.
මම මේ කරන වැඩේ තේරුමක් නේ. මගේ විතරක් නෙමෙයි. ජන හැම පන්තියකටම තේරෙනවා නම් විතරක් යන්න. අපි කාටවත් 100% හැමෝටම තේරෙන්න උගන්නන්න බෑ. මාත් බෞද්ධෙක්. බුදුහාමුදුරුවන්ගෙනුත් ආපු හැමෝම අපි සාමාන්‍ය සලකන බුදුහාමුදුරුවම හොඳම ගුරුවරයා විදියට. එහෙමනේ අපි සාමාන්‍ය බෞද්ධ විදියට සලකන්නේ. ඒකට උන්වහන්සේගෙන් බණ අහපු හැමෝමත් රහත් උන්නේ. ඒක සාමාන්‍යයි. ඉතින් ඒ ඉඳන් මං උගන්වනවා කියලා මේ ඉන්න 1000කට කියනොත් ওই 1000ටම තේරෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයි. ඒක එහෙම තමයි. මේ බුදුහාමුදුරුවාගේ කෙනෙක් සම්බන්ධයෙන් ඒ වගේ ජේෂ්ඨ පුද්ගලෙක් සම්බන්ධයෙන් තත්ත්වය ඒක නම් අපි වාය කට්ටිය ගැන කවර කතාවද නේද? සාය පාරක් කියලා දෙන්න පුළුවන්ද කියලා අහනවා. රයිට් ඔව් කියලා දෙන්න පුළුවන්. සමාධිය අහන්නේ. හරි සමාධිය මේ බලන්න. මම චුට්ටක් මතක් කරගෙන යන්නම්. ගැටලු නම් ආයෙ කියන්න. ප්‍රශ්නයක් නැහැ. හේතුව ඉගෙන ගන්නයි ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න. මෙතන පුතේ මෙතනින් වා දෙන්නේ එකනේ. මෙතනින් දෙන්නේ බිඳුව. හැබැයි වා මේ ගේට්ස් ටික අඳුරන්න ඕනේ. නැත්තම් කරන්න බෑ. ඒක නිසා තමයි අද පාඩම පටන් ගද්දිම මම ගේට්ස් තුන මේ ඇන්ඩ් ద్వාරය, ඕ ద్వාරය සහ නොට් ద్వාරය පැහැදිලි කරලා උන්නේ. මෙන්න එක යන්නේ මෙතනින් ඇතුළට. එතකොට මේ ద్వාරය මොකද්ද මේ? නොට් එකක් මෙතනින් එක ඇතුළට දුන්නොත් මෙයා බිහි කරන්නේ බිඳුව. එහෙනම් මෙතනින් එනවා බිඳුව කියන සංඥාව. මෙතනින් ලැබෙන්නේ බිඳුව කියන සංඥාව. මෙතනින් යන්නේ බිඳුව. මොකද Q යන්නේ බිඳුව කියලා මම කියවනේ. Q විදිහට දෙන්නේ. එහෙනම් බිඳුව සහ බිඳුව මේ O ద్వාරයට මෙයා O එකක්. මේ O ద్వාරය වෙත ගියාම එයා කරන්නේ එකතුවක්. එහෙනම් බිඳුවයි බිඳුවයි එකතු වෙලා බිඳුව බිහි කරනවා මෙතන. හරිද? මෙතනින් මොකද වෙන්නේ? මේ තියෙන්නේ නොට් ద్వාරයක්නේ. මෙයා නොට් ద్వාරය. නොට් වලින් වෙන්නේ මෙතන වගේම තමයි අනුපූරකයක් බිහි කරනවා. ඒ නිසා මේ බිඳුවේ අනිත් පැත්ත, ඒ කියන්නේ එක බිහි කරනවා. ඒ නිසා අපි කියව එක තමයි උත්තරේ කියලා. තාම තේරුම් නැති කවුරු හරි ඉන්නවනම් කියන්න. තාම තේරුම් නැත්තම් කවුද අපි මේක ඇහුවේ? සමාධි. හරිද? සමාධි? හරි සර්. හරි සර්. අහන්න එහෙම අහන්න. ගැටුණා නම් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. බැරි හින්දායි පන්ති එන්නේ කියලා අපි විශ්වාස කරනවා. හරිද? හරි. එහෙමනම් අර පාත් දාන්න කට්ටියම එක්කෙනෙක් අහලා තිබ්බනේ මොකටද සර් මේවා උගන්වන්නේ මොනවද මේකෙන් වෙන්නේ කියලා. ඔව්. කියන්නම් මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. අතන මේක සරලව කියන්නම් ඔයාගේ වයසට ගැලපෙන විදියට. අපි 10 වසරට එහෙම ගියාම චුට්ටක් මේක සංකීර්ණව ඉගෙන ගමු. හරි. ඔයාගේ ටිකිරි මොලේට තේරෙන විදියට කියන්න. නේද? ඔව්. ඔයාගේ ටිකිරි මොලේට තේරෙන විදියට කිව්වොත් මේ මෙහෙමයි. ඒ තමයි අපි ඉලෙක්ට්‍රොනික උපකරණات එක්ක පාවිච්චි කරනවානේ සර්කිට්ස්. සාමාන්‍ය භෞතික පරිපත. ඔය පරිපත ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට තමයි. ඒ කියන්නේ පරිපත ඇතුලේ තියෙන ඔය උපාංග මේ කියන තාර්කික පරිපත වලින් තමයි හැදිලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි පරිගණකයේ මොලේ විදිහට සලකන්නේ මොකද පරිගණකයේ මොලේ විදිහට brain of the computer කියලා ගන්න. What we consider as the brain of the computer. මම දන්නවා මේ කතා කරලා තියෙනවා 7 වසරෙන් 6 වසරෙන් අපි කතා කරන්නේ. CPU. CPU. Very good. CPU. Central Processing Unit. CPU එක තමයි brain එක විදිහට. නැත්නම් පරිගණකයේ මොලේ විදිහට සලකන්නේ. මේ CPU එක හැදිලා තියෙන්නේ මේ වාගේ තාර්කික පරිපත ලක්ෂ ගණනක් සම්බන්ධ වෙලා. ගොඩ ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඇත්තම ගත්තොත් මම කීබෝඩ් එකේ A අකුරේ ගොත් පුතේ ඇත්තටම CPU එකට යන සිග්නල් එක වෙන්නේ මෙන්න මේක. මෙයා තමයි ඇත්තටම යන සිග්නල් එක. 1.5යි 1. මේක ගියාම CPU එක දන්නවා. කවුරු හරි දැන් A අකුර ඔබලා කියනවා. මම B අකුරේ ගොත් ඇත්තටම යන සිග්නල් එක වෙන්නේ මෙන්න මෙයා. මම C අකුරේ ගොත් ඇත්තටම යන සිග්නල් එක වෙන්නේ මෙන්න මෙයා. ඒ අනුව එයා දැනගන්නවා අපි මොකද්ද ඔබලා තියෙන අකුර කියලා. ඒක කම්පියුටර් ගේම් එකක් වගේ නම් ඒ අකුරේ බොත් කාර් එක නම් ඉස්සරහට යනවා. එහෙම තමයි වෙන්නේ. ඉස්සරහට නෙමෙයි නේද? වම් පැත්තට යනවා. හරි.
ඒ වගේ. හරි. ටයිප් කර කර නම් ඉන්නේ ඒ අකුර ටයිප් වෙනවා. එහෙනම් දැන් උදාහරණයක් විදිහට අපි IC එකක් ගත්තොත් IC දන්නවනේ. IC මොනවද IC කියන්නේ? IC කියන්නේ ශුද්ධ පාලක මෙන්න මේ වාගේව දැකලා ඇතිනේ. ඔය සර්කිට් බෝඩ් වල තියෙනවා මේ වාගේව දැකලා තියෙනව නේද? මේ වාගේ කෑලි වගේක් තියෙනවා. ඔව් සර්. මේවා ඇතුළ ගත්තොත් සමහර ඒවා වගේ මේ ඇතුලේ තියෙන්නේ මෙන්න මෙහෙම. හිතන්නකො මේ වගේ. ඔය කියන ගේට්ස් තියෙන්නේ. හරි. ඕම් ඔය වගේ. තේරෙනවද? ඔව් සර්. හරිනේ. ඕම් ඔය වගේ ගේට්ස් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඕවට තමයි පාවිච්චි කරන්නේ. මේ සර්කිට්ස් එක තමයි මේවා පාවිච්චි කරන්නේ. ඕම් මේ පැත්තත් එහෙම. මේ පැත්තේ වගේ. මේ ගේට්ස් පාවිච්චි කරන්නේ මේ තාර්කික ద్వාර පාවිච්චි කරන්නේ මේ පරිපත සඳහා. අපි මේ පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික පරිපත සඳහා තමයි මේවා භාවිත කිරීම කරන්නේ. පැහැදිලිද? මේකේ පුතේ ඇත්තටම මේ ඔයා බලයි කොහොමද බිඳුවට යන්නේ කියලා. ඒකක් කියන්නම්. බිඳුව කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. බිඳුව කියන්නේ කරන්ට් එකක් යන්නේ නැහැ කියන එක. එක කියන්නේ කරන්ට් එකක් යනවා කියන එක. මේ මම ඔයාලට සරලව කියලා දෙන්නේ. මේක ඊට වඩා සංකීර්ණ කතාවක්. මං කිව්වේ ඔයාගේ 8 වසරේනේ තව. ඔයාට ගැලපෙන්නේ මේ කියලා දෙන්නේ. එතකොට ඔයා කීබෝඩ් එකේ A අකුරේ බොත් සංඥාවක් යනවා, පොඩි කරන්ට් එකක් යනවා. යන්න නැතුව තියෙනවා, යන්න නැතුව තියෙනවා, යන්න නැතුව තියෙනවා, යන්න නැතුව තියෙනවා, යන්න නැතුව තියෙනවා. ආයෙ කරන්ට් එකක් යනවා. ඒක ඔයා බලයි මේක කොච්චර දැන් තප්පරයකට සැරයක් වෙන්නේ කියලා නෑ. මේක වෙන්නේ සාමාන්‍යයෙන් තප්පරෙන් මිලියනෙන් එකක් වාගේ කාලයකට මේක සිද්ධ වෙනවා. මිලියන 2කින් එකක් සමහරට මිලියන 3කින් එකක් වාගේ කාලයක් තුනේ. හිතා ගන්නකො තප්පරය මිලියන වතාවකට බෙදලා හරි මිලියනත් නෙවෙයි බිලියන වතාවකට බෙදලා ඒ වාගේ දෙතුන් ගුණයක් වේගෙන් මේක වෙන්නේ. හරිද? ඒකට තප්පරයෙන් පළවෙනි බිලියන් එකේදී පොඩි සිග්නල් එකක් යනවා. ඊළඟ බිලියන් එකේදී යන්නේ නැතුව තියෙනවා. ඊළඟ බිලියන් එකේදී යන්නේ නැතුව තියෙනවා. ඊළඟ බිලියන් එකේදී යන්නේ නැතුව තියෙනවා. ඊළඟ එකේදී යන්නේ නැහැ. ඊළඟ එකේදී යන්නේ නැහැ. ඊළඟ බිලියන් එකේදී යනවා. يعني මෙහෙම කරාදී මේක යනවා. මෙහෙම කරාදී යනවා. මේ සෙට් එකම. මං කියන දේ පැහැදිලිද ඔයාලට? මං කියන දේ පැහැදිලිද? Yes. ඔව් සර් පැහැදිලි. එහෙම සිග්නල් එකක් ගියාම මෙයා වෙත CPU එක වෙත එයා දන්නවා දැන් මේ පරිගණකය පාවිච්චි කරන කෙනා ඒ අකුර ඔබ. කොහොම තමයි මේක වැඩ කරන්නේ. ඕකට තමයි අපි තාර්කික ద్వාර ඉගෙන ගන්න. ඔය වගේ වල. අපි 10 වසරට එහෙම ගියාම බලනවා ඔය ස්විච් ඔන් ඔෆ් වෙන්න, කරුවල වැටෙද්දි ලයිට්ස් පත්තු වෙන්න, වාහනයක දොරක් වැහෙද්දි දොරක් ඇරලා තියදී එලාම් එකක් වදින්න ඔය සර්කිට් වැඩ කරන්නේ කොහොමද කියලා. ඔයාගේ මට්ටමේදී අපි ඉච්චර කතා කරන්නේ. ඒ කියන්නේ මේවා ප්‍රායෝගිකව පාවිච්චි කරන විදිය. අපි ලොකු පන්ති වලට යද්දි කතා කරනවා. මම ඒකයි කිව්වේ මේ අපි ඔයාගේ මට්ටමේ සරල ටික කතා කරන්න යන්නේ. මේක තව ගොඩාක් දේවල් තියෙනවා. ඒකයි මම කිව්වේ ඒවට ලියන්න, ඒවට මුහුණ දෙන්න, ඒ විෂය කරුණු තේරෙන්න ඔයා 8 වසර අමතක කරලා 9 වසරට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ කාලේ පේපර් වලට ලියන්න මේ දැන් ඉඳලම මේ පොඩි කොටස්, මේ සරල කොටස් ලියන්න පුළුවන් වෙලා යන්න ඕනේ. ඒකයි අපි පේපර් ක්ලාස් එකක් කරන්නේ. මේ පේපර් ක්ලාස් එකක් කරන්න හදන මේකයි. ඒ පුහුණුව දෙන්න, ඒ පන්නරය දෙන්න. ඒක අරගන්න. හරි. එහෙනම් අපි අදට අවසන් කරන්න හදන්නේ මේක ඉතුරු ටික අපි අනිත් දවසේ බලමු. එහෙනම් කට්ටිය පරිස්සමට ඉන්න. අතිකම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගැටලු මොනවා හරි තියෙනවා නම් අහලා යන්න පුළුවන්. එහෙනම් ආයුබෝවන් හැමෝටම. ආයිබෝන් සර්. Thank you sir. Thank you, sir. Thank you, sir. ආයිබෝන් සර්. Thank you sir. Ayubon. ආයිබෝන්. Thank you, sir. Thank you. හරි. Good night. good night. Good night, sir.